හරි අපි පාඩම පටන් ගමු අන්තිම දවසේ ගිය සෙන්සුරාදා අපි කේත ක්‍රම කොටස පටන් අරගෙන කරන් ගියා මූලික කේත ක්‍රම දෙකක් ඉවර කරා ගණන් ටිකකුත් හැදුවා BCD සහ ASCII තමයි කරපු කේත ක්‍රම දෙක BCD වල මතක නම් බිටු 4ක් පාවිච්චි වුණා බිටු 4ක් හින්දා එකිනෙකට වෙනස් සංකේතයන් 16ක් පෙන්වන්න පුළුවන් වුණා ඊළඟට ASCII වල බිටු 7ක් පාවිච්චි වෙන හින්දා එකිනෙකට වෙනස් සංකේත 2 7ක් ඒ කියන්නේ 128ක් පෙන්වන්න පුළුවන් වුණා හරි ඔය විදිහට තමයි ඔය දෙක ඉවර කරේ මේකෙත් ගණන් ටිකක් අපි හැදුවා මේකෙත් ගණන් ටිකක් හැදුවා ගණන් හදන්න තියෙන කේත ක්‍රම දෙක ඔය දෙක තමයි ගණන් හදන්න තියෙන්නේ ඔය දෙකේ ඊළඟට තියෙන දෙක නිකන් හඳුන්වන්න විතරයි තියෙන්නේ දැන් ගොඩක් තැන්වල BCD ගාවට වෙන එකක් තමයි අපි ඊළඟට කරන්න යන එක තමයි කරලා තියෙන්නේ EBCDIC කියන එක හරි මම මේ පාවිච්චි වෙන සංකේත ප්‍රමාණය අනුපිළිවෙලටයි මම ගත්තේ 4 7 ඊළඟට 8 මම එහෙමයි හිතලා ගත්තේ ඒ හින්දා මගේ පිළිවෙල ටිකක් වෙනස් කමක් නැහැ ඒකට හරි ඔයගොල්ලෝ BCD වලට 1 ASCII වලට 2 දැම්මා නම් දැන් දාන්න 3 හරි ඒකේ නම තමයි EBCDIC EBCDIC තමයි අද මාතෘකාව මුල්ම මාතෘකාව EBCDIC ඕකෙන් නිරූපණය වෙන ඉංග්‍රීසි අකුරු ටික තමයි extended binary coded decimal කියන එක extended binary coded decimal එතකොට අකුරු 4කට හරියනවා තේරුම් ලියලා ඊළඟට I කියලා කියන්නේ interchange කියන එක I interchange කියන එක අවසානයේ 100 අකුරෙන් කියවෙන්නේ code කියන එකමයි ඔන්න ඉංග්‍රීසි වචනය සිංහල වචනයක් කියනකොට ඒකත් පොඩ්ඩක් ලියාගත්තොත් හොඳයි extended කියන්නේ අපි විස්තෘත කියන එකට විස්තෘත binary කියන්නේ ද්විමය විස්තෘත ද්විමය කේතික දශම හුවමාරු කේත දශම හුවමාරු කේත පළමු වතාවෙම ඉගෙන ගන්න හින්දා නම් දෙක පොඩ්ඩක් ලියලා තියාගන්න EBCDIC තමයි කෙටි නම extended binary coded decimal interchange කියලා තියෙන වැරදි CHNGEN ඕනේ GENGE code ඒකේ සිංහල වචනය විස්තෘත ද්විමය කේතික දශම හුවමාරු කේත කියන එක හරි මම පොඩ්ඩක් පැහැදිලි කරොත් ඔය ගැන චුට්ටක් පැහැදිලි කරොත් බිටු 8ක් පාවිච්චි වෙනවා බිටු 8ක් පාවිච්චි වෙන නිසා 2 වෙනි බලයක එකිනෙකට වෙනස් සංකේත තියාගන්න පුළුවන් මෙයා ළඟ ඒ හින්දා 2 ගණනය කරොත් 256යි හරි 256ක් තියෙනවා 2 ගණනය කරොත් ඒ හින්දා එකිනෙකට වෙනස් සංකේතයන් 256ක් මේ හරහා පෙන්වන්න පුළුවන්. හරි. ඉස්සෙල්ලාම කියන්න තියෙන්නේ ඒක. ඊට පස්සේ මේක යටතේ ගණනය කිරීම ගැන කියන්නේ නැහැ අපි. ගණන් නැහැ. ගණන් නැති වෙන්න හේතුව අර ASCII වල වගේ රේඛීයව මේකේ කෝඩින් නැහැ. ඒ කියන්නේ ඒට අදාළ කෝඩ් එක 100යි නම් බීට අදාළ කෝඩ් එක මේක 101 නෙවෙයි.
හරි සීට 102 නෙවෙයි. ඒ හින්දා රේඛීයව විචලනය වෙන්නේ නැහැ මේ EBCDIC කියන එක. ඒ හින්දා ගණිත කර්ම සඳහා වැඩි භාවිතයක් නැහැ මෙයාගේ. හරි. වාසි අවාසි ටිකක් කිව්වොත් එහෙම ඒක අපිට ලියා ගන්න වෙනවා. බිටු 8ක් පාවිච්චි කරන හින්දා යම් තාක් දුරකට ASCII වලට වඩාත් වැඩි සංකේත ප්‍රමාණයක් පෙන්වන්න පුළුවන් එක වාසියක්. ඊට පස්සේ අවාසි තමයි ටිකක් තියෙන්නේ. අක්ෂරවල රේඛීය පටිපාටියක් නැහැ ඒක අවාසියක්. මේක අර නවීන කේත ක්‍රමත් එක්ක ගැලපෙන්නේ නැහැ. විශේෂයෙන්ම නවීන කේත ක්‍රම කියලා අපි හඳුන්වන්නේ යුනිකෝඩ් වලට. යුනිකෝඩ් සහ ASCII දෙන්නම නවීනයි කියලායි අපි ගන්නෙ. EBCDIC කියන මේ කේත ක්‍රමය ඔය කියපු ASCII සහ යුනිකෝඩ් එක්ක ගැලපෙන්නේ නැහැ. හරි. ඒවා වාසි. එහෙනම් වැඩි දෙයක් කියන්න නැහැ, ගණනුත් හදන්න නැහැ. නිකන් ඔය හැඳින්වීම ලියා ගන්න විතරයි තියෙන්නේ. හරි. මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. මෙම කේත ක්‍රමයේදී ලියන්න මෙම කේත ක්‍රමයේදී බිටු 8ක් භාවිත වන නිසා බිටු 8ක් භාවිත වන නිසා එකිනෙකට වෙනස් සංකේතයන් 256ක් වරහන් ඇතුලේ දාන 2/8 වෙනි බලයක් කියලා නිරූපණය කළ හැක. හරි. අපි වාසි අවාසි දෙකත් ඔය එකම ලියාගමු. එතකොට මේක සම්පූර්ණයි. වාසි කියලා ලියන්නකෝ. වාසි කියලා ලියන්න. වාසි වලට ලියන්න මෙහෙම. වාසි සඳහා ලියන්න ASCII කේත ක්‍රමයට වඩා ASCII කේත ක්‍රමයට වඩා වැඩි සංකේත ප්‍රමාණයක් නිරූපණය කළ හැක. ASCII කේත ක්‍රමයට වඩා වැඩි සංකේත ප්‍රමාණයක් නිරූපණය කළ හැක. එක වාසියක්.
අවාසි ලියමු. අවාසි වලට ලියන්න පළවෙනි අවාසිය විදියට ඇස්කි වල මෙන් අක්ෂරවල රේඛීය පටිපාටියක් නොමැත. ඇස්කි වල මෙන් අක්ෂරවල රේඛීය පටිපාටියක් නොමැත. රේඛීය පටිපාටියක් භාවිත නොවේ කියලා ඉවර කරන්නකො. මොකක් හරි කමක් නැහැ. ඇස්කි වල මෙන් අක්ෂරවල රේඛීය පටිපාටියක් භාවිත නොවේ. හරි. ඊළඟට ලියන්න ඊළඟ අවාසිය. යුනිකෝඩ් හා ඇස්කි වැනි නවීන කේත ක්‍රම සමග නොගැලපීම. යුනිකෝඩ් සහ ඇස්කි වැනි නවීන කේත ක්‍රම සමග නොගැලපීම. ඊට පස්සේ යන්න අපි හතරවෙනි කේත ක්‍රමයට යමු. හතරවෙනි කේත ක්‍රමයට ලියන්න හතරවෙනි එක විදියට යුනිකෝඩ් කියලා ලියන්න නේ. යුනිකෝඩ් අවසන් කේත ක්‍රමය යුනිකෝඩ්. මේකෙන් ගණන් හදන්නේ නැද්ද එතකොට? නෑ කියලා තමයි මම කිව්වේ. ඒ කියන්නේ නිකන් ප්‍රශ්නයක්වත් වෙන්නේ නැද්ද? ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉතින් පාවිච්චි කරන බිටු ප්‍රමාණය කීයද, සංකේත ප්‍රමාණය කීයද, ඊට අමතරව වාසි අවාසි වගේ ඒවා අහන්න පුළුවන්. තව ඉතින් සංසන්දනය කරලා මොනවා හරි ප්‍රශ්නයක් ගොඩනගන්න පුළුවන්. හරි. යුනිකෝඩ් වලට ඔකට සිංහලෙන් කියනවා ඒකකේතික ක්‍රමය කියලා. ඒ අරෙන්න යුනිකෝඩ් කියන එකේ ඔය U අකුරයි N අකුරයි I අකුරයි ඔන්න ඒවට નિયમિત වචනයක් ගලපන්නේ නෑ ඉංග්‍රීසි වලින්. හරි. ඒකකේතික ක්‍රමය කියලායි සිංහලෙන් ඔකට කියන්නේ. ඒකකේතික ක්‍රමය. යුනිකෝඩ්. මේකේ විශේෂත්වය තමයි මෙතෙක් භාවිත වුණ සියල්ලම BCD කියලා එකක් කරා, ASCII කියලා එකක් කරා, EBCDIC කියලා එකක් කරා. මේ කිසිවක ලෝකේ සියලු භාෂාවන් නිරූපණය කරන්න හැකියාවක් ලැබුණ නැහැ. කියන්නේ මදි. සංකේත ගාන මදි. වැඩිම එකත් අපි කතා කරේ 256 නේ. ඒ හින්දා මේක විසඳුමක් වුණා භාෂා නිරූපණය කරන්න. තාම මේක භාවිත කරනවා භාෂාවන් නිරූපණය කරන්න පරිගණකය හරහා සංකේත නිරූපණයට. මේකෙදී භාවිත වෙන බිටු ප්‍රමාණය 16ක්.
හරි 16ක් භාවිත වෙන හින්දා කිසි කරදරයක් නැතුව එකිනෙකට වෙනස් සංකේත 65536ක් දෙකේ 16 වෙනි බලයක් 65536ක් සංකේත නිරූපණය කරන්න පුළුවන්. ඒ හින්දා කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි කිසිම ප්‍රශ්නයක් නැතුව සංකේත නිරූපණය කිරීමේ හැකියාව තියෙනවා. මේක මේ ඔය අකුරු නිරූපණය කිරීම නිසාම ඔය විද්‍යුත් සංගරා වෙබ් පිටු වගේ ඒවා නිරූපණය කිරීම සඳහාත් අන්තර්ජාලය ඔස්සේ භාවිත වෙනවා. ප්‍රායෝගික භාවිත තියෙන දෙයක් මේක. ඊට අමතරව ශබ්ද නිරූපණය කරන්න ඒ වගේ වටත් මේක පාවිච්චි වෙනවා. ඒක කේතික ක්‍රමය නැත්තම් යුනිකෝඩ් කියන එක. මේකෙත් ගණන් හදන්නේ නැහැ. නිකන් මේ කතාව කියනවා විතරයි. හරි. මේක ප්‍රයෝජන සහිත ගොඩක් හොඳ කේතන ක්‍රමයක්. ඒක පේනවා ඇති බිටු 16ක් පාවිච්චි වෙනවා. මේකේ අර අවාසියකට තියෙන බිටු 16ක් වැඩිපුර මෙමරිය වැය වෙනවා මේකට. එච්චරයි අවාසියකට තියෙන්නේ. නැත්තම් සාමාන්‍යයෙන් ප්‍රායෝගික භාෂා සියල්ලම නිරූපණය කිරීමේ හැකියාව මෙයාට තියෙනවා. ඒකින්ද හොඳයි. හරි. මේක සම්මත කරලා තියෙනවා කියලා කියනවා. ඒක වාසියක්. මේක සම්මත ක්‍රමයක්. හැමෝටම භාවිත කරන්න පුළුවන් අවශ්‍ය නම් සම්මතයි. හරි. ඊට අමතරව යුනිකෝඩ් සහ ASCII මම කිව්වා ඒ දෙන්න නිකන් පොඩි සමානතාවයක් තියෙනවා යුනිකෝඩුයි ASCII අතර. ඒ හින්දා යුනිකෝඩ් භාවිත වෙන තැනකට අවශ්‍ය නම් ASCII පාවිච්චි කරන්න පුළුවන්. දෙන්න ටිකක් එක ළඟින් යන කෝඩ් සිස්ටම් දෙකක්. අර එකම අවුල තමයි බිට් 16ක් වැය වෙන එක. බිට් 16ක් වැය වෙන එක තමයි එකම අවුල. වැඩි ප්‍රමාණයක් පරිගණකේ මතකයේ මෙයා අරගන්නවා. ඒ හින්දා පොඩි මතක හානියක් සිද්ධ වෙනවා. ඒ ඇරෙන්න වෙන මුකුත් අවාසියක් නැත. හරි. ඕක තමයි කියන්න තියෙන්නේ EBC ගැනයි EBC DIC ගැනයි යුනිකෝඩ් ගැනයි. එතනින් කේත ක්‍රම 4 ඉවර වෙනවා. හරි. ඕකේ වැඩිපුරම බලන්න තියෙන්නේ ගණන් හදන ක්‍රම දෙක BCD සහ ASCII. ඒ දෙකෙනුත් ASCII ගැන තමයි වැඩිපුර ප්‍රශ්න අහලා තියෙන්නේ විභාගෙදී. අනිත් ඒවා ඕනේ නැහැ කියනවා නෙමෙයි ප්‍රශ්න අහන්න පුළුවන් යුනිකෝඩ් වල වාසිය අහන්න පුළුවන් යුනිකෝඩ් වල ප්‍රායෝගික භාවිත එහෙම අහන්න පුළුවන් ඈ. හරි. යුනිකෝඩ් කියලා ලියන්නේ එතකොට මේ 4 වෙනි කේත ක්‍රමය ඒකකේතික ක්‍රමය කියලා ලිව්වා සිංහලෙන්. ඒකට ලියන්න මෙහෙම. බිටු 16ක් භාවිත වන අතර බිටු 16ක් භාවිත වන අතර එකිනෙකට වෙනස් සංකේත හැටපන්දාස් 536ක් වරහන් ඇතුලේ දාන්න 216 කියලා. නිරූපණය කිරීමේ හැකියාව ඇත. හරි. අපි ටිකක්
වාසි අවාසි ලියන්න ඕනේ. වාසි අවාසි ලියන්න ඕනේ. වාසි කියලා දාන්නකෝ. වාසි කියලා දාන්න. වාසි ටික පොඩ්ඩක් ලියාගෙන යන්න. ඒකේ පළවෙනි එක විදියට ලියන්න. මේ ලියන්නේ වාසි. පළවෙනි එක විදියට ලියන්න. ලිඛිත භාෂා. ලෝකයේ ලිඛිත භාෂා නිරූපණය කිරීමට හැකිවීම. ලෝකයේ ලිඛිත භාෂා නිරූපණය කිරීමට හැකිවීම. දෙවෙනි වාසිය. දෙවෙනි වාසිය. දෙවෙනි වාසිය. සම්මත කේත ක්‍රමයක් ලෙස. සම්මත කේත ක්‍රමයක් ලෙස. සම්මත කේත ක්‍රමයක් ලෙස පිළිගෙන ඇත. සම්මත කේත ක්‍රමයක් ලෙස පිළිගෙන ඇත. තුන්වෙනි වාසිය. තුන්වෙනි වාසිය. ඇස්කි කේත ක්‍රමයක් සමග ඇස්කි කේත ක්‍රමයක් සමග සමානතාවන් පවතී. ඇස්කි කේත ක්‍රමයන් සමග සමානතාවන් පවතී. අවාසි එකක් තියෙනවා එක ලියාගෙන ඉමු. අවාසි එකක් තියෙනවා එක ලියාගෙන ඉමුනේ. අවාසියට ලියන්න එහෙනම් අවාසියට ලියන්න අනෙක් කේත ක්‍රමවලට සාපේක්ෂව අනෙක් කේත ක්‍රමවලට සාපේක්ෂව අනෙක් කේත ක්‍රමවලට සාපේක්ෂව අනෙක් කේත ක්‍රමවලට සාපේක්ෂව වැඩි මතක ප්‍රමාණයක් වැයවීම. වැඩි මතක ප්‍රමාණයක් වැයවීම.
එතකොට කේතක්‍රම ටික සම්පූර්ණයි. කේතක්‍රම ටික සම්පූර්ණයි. කේතක්‍රම 4ක් කෙරුණා. දැන් ඔක සාමාන්‍යයෙන් අමතක වෙනවා නම් නේ ඕලෙවල් උන්ටත් මම නිකන් කියනවා මේක ඕලෙවල් නම් අනිවාර්යයෙන් මේ ප්‍රශ්නේ අහනවා MCQ එකකට හරි BCD ASCII EBCDIC මෙතන යුනිකෝඩ් පාවිච්චි වෙන බිටු ප්‍රමාණයයි එකිනෙකට වෙනස් සංකේත ප්‍රමාණයයි ලියලා තියාගන්න 16ක් 128ක් 256ක් 65536ක් ඔය වගු පොඩ්ඩක් ඇඳලා තියාගන්න ළමයි මේක වටිනවා හරි මෙතන බිටු ප්‍රමාණය මෙතන එකිනෙකට වෙනස් සංකේත ප්‍රමාණය ඔක තැන්න ගන්න උතරම හරි එතකොට ඊළඟ කොටසට යන්න තියෙන්නේ අලුතෙන් නේ ඊළඟ කොටසට යන්න තියෙන්නේ ඊළඟ කොටස වෙන්නේ දෙකේ පාදයේ සංඛ්‍යා එක කරන පොඩි වැඩක් මේක ඇත්තටම සිලබස් එකේ කියලා තියෙන්නේ මෙහෙම මේ මාතෘකාව ද්විමය සංඛ්‍යා සඳහා මූලික ගණිත අංක ගණිත සහ තාර්කික මෙහෙයුම් කියලා ද්විමය සංඛ්‍යා දෙකේ පාදයේ සංඛ්‍යා එක කරන දෙකේ පාදයේ සංඛ්‍යා එකතු කරන අඩු කරන විදිය මේකෙදි බලනවා හරි එකතු කරන සහ අඩු කරන විදිය බලනවා ඊට අමතරව දෙකේ පාදයේ සංඛ්‍යා එක්ක පොඩි තාර්කික මෙහෙයුම් ටිකක් තියෙනවා ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති සමහර විට ඊළඟ පාඩමේ තියෙන ගේට්ස් ටිකක් තියෙනවා අපි පාවිච්චි කරනවා and or not වගේ ගේට්ටු ටිකක් අන්නේ ගේට්ටු වලට අදාළ මෙහෙයුම් ටිකක් ඉගෙන ගන්න තියෙනවා. හරි. ඉස්සෙල්ලාම එකතු කරන අඩු කරන ටික තියෙන්නේ පොඩ්ඩක් කනෙක්ට් වෙලා ඉමු ආපහු. හරිනේ. ඊට පස්සේ මම මුලින්ම ගන්නම් පොඩි අනුමාත්‍රිකාවක්. දැන් මේක සිලබස් එකේ තියෙන විදිහටම කරන්න බෑ. ඒකට හේතුව සමහර අයට දැන් end එකයි not එකයි o එකයි O level ICT හෝ ඉස්කෝලේ මේ පාඩම තාම කරලා නැත්තම් ගේට්ටු ටික දන්නේ නැහැ තාම. හරි. මම සාමාන්‍යයෙන් ඒකෙදි කරන්නේ ඒ කොටස තියලා හතරවෙනි පාඩම කරන්න පටන් අරගෙන ගේට්ටු ටික හැඳින්නුවාට පස්සේ ආයි මේ කොටසට ඇවිල්ලා මේක සම්පූර්ණ කරන එකයි කරන්නේ. හරි. බලමු ඒක කොහොමද වෙන්නේ කියලා මං හිතනවා හැබැයි මේ වෙද්දී හංවැල්ල පැත්තේ ඉස්කෝලේ ඇරෙන්න ගේට්ටු ටික නම් කරලා ඇති තාම. මේ වෙද්දී සමහර විට ඔලෙවල් ICT කරපු අයත් ඉන්නවා ඇති. මොකද ඔලෙවල් ICT වල නැති ගේට්ටුවකුත් මේ ASCII තියෙනවා XOR තියෙනවා. ඒක ඔලෙවල් ICT වල නැහැ. හරිනේ. අරක පොඩ්ඩක් හඳුන්වලා ඉන්නවා නම් එකපාරටම ඔයගලන්ට O එකක් and එකක් කියනවා කියලා මෙතෙන්දි කියනවට වඩා අතනදී මුළු පාඩමම පාඩමේ හැඳින්වීම කරලා ඉවරුනහම මෙතෙන්ට ඇවිල්ලා කරන එක තමයි හොඳ. එතකොට හැඳින්වීම අහුවෙලා තියෙන්නේ ගේට්ටු වල. හරි.
අභිෂේක්ලට එහෙමනම් එහෙම ගැටලුවක් නෑ මං හිතන්නේ හොඳටම කෙරලා තියෙන්නේ ඒ ටික හින්දා අභිෂේක්ලගෙන් උනත් අපිට අහගන්න පුළුවන් මේ ළමයින්ට ඕනනම් හරි ඒ ටික හොඳටම කෙරලා තියෙන්නේ ඒ අයට හරි ඉස්සෙල්ලාම ලියන්න දීමේ සංඛ්‍යා එකතු කිරීම කියලා දීමේ සංඛ්‍යා එකතු කිරීම දීමේ සංඛ්‍යා එකතු කිරීම කියලා ලියන්න මම එකතු කරන විදිය පොඩ්ඩක් කියන්නම් මුලින්මනේ දීමේ සංඛ්‍යා එකතු කිරීම කියලා ලියන්න දැන් මේ ළමයින්ට දෙකේ පාදේ සංඛ්‍යා අපි එකතු කරන විදිය කියන්න යන්නේ 9 වසරේ නංගිලා මල්ලිලා ඉන්නවනම් ඒ අය දන්නවා මේක එයාගෙන් අහගන්න ඕන ලැජ්ජ නැතුව හරි ලැජ්ජ වෙන්න එපානේ ගැටලුවක් වුණොත් 9 වසරේ නංගි කෙනෙක් හොයාගෙන මම හිතනවා පිරිමි ළමයි එහෙම මේ වැඩේට කැමති වෙයි කියලා 9 වසරේ නංගි කෙනෙක් හොයාගෙන යන්න එකනේ ඔව් ගැලවෙන්න තමයි ප්‍රශ්නේ කමන්නේ බලන්න මම එකතු කිරීම පොඩ්ඩක් කරලා වෙන්නන්නම් මෙතන දැන් දෙකේ පාදයෙන් කිව්වහම බිංදුව සහ එක විතරයි පුළුවන් ඈ බිංදුව සහ එක විතරයි ලියන්න පුළුවන් දෙක එකක්ෙම ලියන්න බෑ හරි දෙකක් ලියන්න බෑ 1 1 2 දෙකෙන් බිංදුව ඕකම තමයි කියවෙන්නේ 1.1 1 දැම්මා එහා පැත්තට මේකයි 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 හරිනේ පළවෙනි උදාහරණය කරමු මේ ළමයි දක්ෂ හින්දා ගැටලුවක් නැහැ මම මෙන්න මේ ගානට මේ ගාන එකතු කරන්න මේ දෙකම දෙකේ පාදයෙන් බව හිතන්න කල්පනා කරන්නනේ දෙකේ පාදයෙන් බව හිතන්න මම ඉස්සෙල්ලාම එකතු කරලා පෙන්වන්න යන්නේ ලේසි එකක් ගෙන යාම් රහිත එකක් හරි ගෙන යන්න නෑ මේකේ මම මෙතන දෙකේ පාදේ ලියන්න ඕනේ ලිව්වේ නෑ පැටලෙයි කියලා මේ එතන සංඛ්‍යා ටික එක ගොඩේ ලියවෙන නිසා මම මෙතන දෙකක් ලිව්වේ නෑ පාදේ ලිව්වේ නෑ ලියන්න ඕනේ හරිනම් හරි එකතු කරනවා මම බලන්න 0.1 1 1.1යි 0.1 1යි එකට එකතු කරන්න එකක් නැති නිසා ඔය එකයි. ඔක තමයි ඔගේ උත්තරේ. හරි. දෙවෙනි එකකුත් ඔය ගාම බලන්න. මම ඕක එකතු කරනවා බලන්න ඈ. හරි. මේක ළමයි දන්නවා. 1.1යි. ඔන්න එක දැම්මා. හරිද? ඊළඟට එකතු කරන්න තියෙන්නේ 1 1යි. 1 1යි එකහු කරන්න තියෙන්නේ. 1 1 එකතු කරපු ගමන්ම එතන එනවා දෙකක්. දෙක දාන්න බැරිය. දෙක බෑ දාන්න හරි. දෙක දාන්න බෑ දෙකේ පාදෙන් දෙක ලියන්න බෑ. දෙක ආපු වෙලාවට එකතු කරපු වෙලාවක අර 10 පාදෙන් 10 ආවා වගේ තමයි. දෙක આવොත් 10 આવොත් බිඳුව දැම්මා වගේ දෙක આવොත් බිඳුව තමයි දාන්නේ. එකක් මේ පැත්තට යනවා. එකක් මේ පැත්තට යනවා. හරිද? එකක් මේ පැත්තට යනවා. ආයි බලන්න ඒ ආපු එකයි මේ එකයි දෙකයි. දෙකෙන් බිඳුව ආයි එකක් මෙහෙට යන්න ඕනේ. ඒ ආපු එකයි මේ එකයි ආයි දෙකයි. දෙකෙන් බිඳුව ආයි එකක් මේ පැත්තට යනවා. මේ පැත්ත එකතු කරන්න එකක් නැහැ. ආයි පෙන්නන්නම් 1.1ට මම 1 බිඳුව එකතු කරා. හරිද? මේක හිතන්න එපා. මේක අතාරින්න. මේක අතාරින්න. මෙන්න මේක හිතන්න. ඔච්චරයි මම එකතු කරන්නේ. ඔන්න ඔච්චරයි එකතු කරන්නේ. මේක එපා ගන්න හිතට. දෙවෙනි එක විදිහට මේ දැන් ලියන එක බලන්නකො. ඒක ලේසියි. එකතු කරන්න තියෙන්නේ 1.1යි. එකක් එහාට ගෙනියන්න දෙයක් නැහැ. එක දැම්මා. 1 1 යන්න 2යි. දෙකෙන් බිඳුව එකක් මෙහෙට අරන් යන්න. ඒකයි මේ බිඳුවයි එකමයි. මේකට එකතු වෙන්න එකක් නැහැ එකයි. එකක් එහා පැත්තට ගියා. දෙකක් හැදෙන හැම වතාවකම එකක් එහා පැත්තට යන්නට ඕනේ. හරි. මේ දෙක ලියා ගන්න. මේක මම මේ කපපු එක ලියන්න එපා. 1 2 ලියන්නකෝ. 1 2 ලියලා තුන්වෙනි එක විදියට මම අර කපපු එක දෙන්නම්.
තුන්වෙනි එකත් කරායි මේ ළමයි දක්ෂ නිසා. අභිෂේක් හරිද අවුලක් නැද්ද? අවුලක් තියෙනවා අහන්න නෑ ඕනේ. සර් නෑ නෑ අවුලක් නෑ සර්. අවුලක් තියෙනවා අහන්න ඕනේ. මහේෂ්, අභිෂේක්, චමිත්, දිනදි, එරන්ද, පමුද, පුෂ්ප, අංජනනේ. සඳුනි, සෙනෙත්, යෙවින්. සෙනෙත් කියන්නේ ජයින්දු. අරුන් දෙන්න නෑ. තුන් දෙනාම නෑ. ගුරු ගෙදරින් ඉන්නේ අරු විතරයි. දැනට පන්ති එන අයගෙන් අලුත් අය ඇරෙන්න. ගුරු ගෙදරින් දෙන්නෙක් ඉන්නවා සර්. කවුද? එරන්දයි මයි. එරන්ද ඉන්නවානේ. එරන්ද මදුසාර. එරන්දට මම මැසේජ් එකක් එවන්න. බලන්න අපේ පමුද හදලා එවලා තිබ්බ උත්තරේ. ඔව් හරියයිනේ. ඒකත් එක්ක හරියයි. 1.1.0යි. 1.1.0යි දැන් කියවෙන්නේ. 1.1.0යි කවුරු හරි අහන් හිටියොත් පිස්සු කියලා හිතයි කවන්නේ නැහැ. හරිනේ. 1.1.0යි. 1.1.0ෙන් එක දාන්න. එකක් මෙහෙට යනවා. ඒ එකයි මේකයි ආයි බිඳුවයි. 1.1.2යි දෙකෙන් බිඳුව දානවා. එකක් මෙහෙට යනවා. ඒ එකයි මේකයි ආයි දෙකයි. දෙකෙන් බිඳුව ආයි එකක් මෙහෙට යනවා. බලන්න ඒකයි මේකයි ජැක්සන් නේ. ආයි බිඳුවක් මෙතෙන්ට දාලා එකක් මෙහෙට එනවා. දෙකක් හැදෙන හැම වතාවකම බිඳුවක් දාලා එකක් හරියට අරන් යනවා. හරි. ඔය තුන්වෙනි ගාන. මේ ළමයි දක්ෂින්ද ගැටලුවක් නැහැ. හතරවෙනි ගානට යනවා මේක ඉවර කරගන්න. මෙන්න 4 මේක ඉවරයි. අද පමෝදත් නැහනේ. එන අඩුවක් නේ. ඒක තමයි සර් මාත් දෙලින්. 3-4 දෙනෙක් නැති වුණා වගේ කෙලින්ම පමෝද නැති වුණා කියන්නේ. ඒක තමයි. 4 වෙනි ගාන මගේ ප්‍රාර්ථනය බැරි වේයන් හදන්න බැරි වේයන් නේ. පොඩ්ඩක් ඉන්න මේක තාම පැටලෙන්නේ නැහැ මේක නේ. ටික ටික පැටලෙන්නේ නැහැ දැම්මම. පැටලෙනවා. හරි කමන්නේ. හරි. හදමු බලන්න. සංඛ්‍යා දෙකේ පාදේ සංඛ්‍යා 3ක් තියෙනවා. දෙකක් ආවොත් බිඳුව කරලා එකක් එහා පැත්තට ගෙනියනවා වගේ 3ක් ආවොත් මොකද කියලා හිතන්න. හරි. 11ක් එකතු කරන්න ආවොත් එහෙම බලමු මේ පමුදගේ අනිත් නම මොකද්ද? නිලුමින්ද. 1 කරන්නකෝ. කරන්න. සඳුනි ඉන්නවා. අභිෂේක් ජැක්සන් නේ. හරිද බලපන් ආවා අභිෂේක්. මේ 4 වෙනි එකට උත්තරේ නේද? එහෙනම් වැරදි. කට්ටිය හොගාල උත්තරේ වෙනවනේ. මං කරන්නම් නේ. මේ බලන්න. 1.1.2 දෙකෙන් බිඳුව එකක් මෙහෙට යනවා. හරිද? ඒකයි මේකයි ආයි දෙකයි. දෙකෙන් බිඳුව ආයි එකක් මෙහෙට යන්නට ඕනේ. හරි. ඒකයි මේකයි 3යි ළමයි. 3ෙන් 3 ලියන්න බෑනේ. 3 ලියන්න බැරි හින්දා මෙතෙන්ට එකක් දාලා දෙකක් එහා පැත්තට අරන් යන්න. දෙකක් එහා පැත්තට ගෙනිච්ච අපි එකක් විදියටනේ එහා පැත්තට යන්නේ. මේ පැත්තෙන් අපි එකතු වෙල දෙකක් එකතු වෙන වෙලාවට දෙකෙන් බිඳුව දාලා එකක් මෙහෙට ගෙනියනවනේ. ඒ වගේම දැන් 3ක් ආපු වෙලාවේ එකක් මෙහෙට දාලා එකක් මෙතනින් ලියලා දෙකක් එහා පැත්තට අරන් යන්න. දෙකක් එහා පැත්තට ගියාම එකක් වෙලා එන්නේ ඒක. ඒ ආපු එකයි මේකයි
දෙකෙන් බිඳුව ආ එකක් යන්න ඕනේ මෙහෙට. තේරුන්නේ නැහනේ. තේරුන්නේ නැහැ. ගොඩක් අයගේ වැරදි. ඕක හදා ගන්න මම තව එකක් දෙන්න ඒ වගේ. මේ කලබල වෙන්න මගේ එපා. හරි මගේ හරි. කලබල වෙන්න එපා. තරංගයක් මුකුත් නැහැ. හරි. කලබල වෙන්න එපා. වෙලා ගියට කමන්න මේක තේරුම් ගන්න බලන්න. අර සර් කිව්වනේ බැරි වෙයන් කියලා ඒකයි බැරි වුනේ. ඔව් ඒක තමයි. මටත් හිතුණා ඒක. පහ ඔන්න. අනිත් අය තෙවන්න හදපුවානේ 1 දෙකෙන් බිඳුව එකක් යනවා මෙහෙට එකක් යනවා මෙහෙට හරි ඒකයි මේකයි 3යි 3න් එක දාලා එකක් මෙහෙට යවන්න ඒව එක්ක වුණාම ආපහු 3යි 3න් එක දාලා ආයෙ එකක් මෙහෙට යවන්න ඒ ආපු එකයි මේ එකයි දෙකෙන් බිඳුව එකක් මෙහෙට යවන්න 10 110යි කියලා එන්නේ 10 110යි කියලා එන්නේ 6 වෙනි ගානට යන්න. තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ කියලා කියන්න. සර් වැඩි කරන්නයි බෙදන්නයි තියනවද? මොනවාද? වැඩි කරන්නයි බෙදන්නයි තියනවද? වැඩි කරන්න බෙදන්න සිලබස් එකේ නෑ. ඒත් මං ගණන් දෙක ගාන වගේ හදනවා. හරි සර්. එකතු කරන්නනේ. කලබලයක් නැහැ මේක එකතු කරන්න. හරි. වෙලාව අරන් එකතු කරන්න.
හරි 1 මෙතන හැදෙනවා 3ක් 3න් එක දාලා එකක් මෙහෙට අරන් යන්න ඒකයි මේකයි ආපහු 3යි 3න් එක දාලා එකක් මෙහෙට අරන් යන්න ඊට පස්සේ ආපහු 1 3යි 3න් එක දාලා ආපහු එකක් මෙහෙට අරන් යන්න හරි දැන් බලන්න 1 පහක් හම්බ වෙනවා ඔන්න පහක් හම්බ වෙනවා හරිද පහෙන් ඒ වගේ වෙලාවක ඇත්තටම කරන්න තියෙන්නේ පහක් එන සංඛ්‍යාව දෙකෙන් බෙදන්න මෙහෙට කොච්චරක් ගෙනියනවාද කියලා අවබෝධයක් නැත්තම් අවබෝධයක් ගන්න අමාරු නම් දෙකෙන් බෙදන්න 2 ඉතුරු 1යි ඉතුරු ගාන මෙතන යොදන්න උත්තරයට ආපු ගාන මෙහෙට ගෙනියන්න දෙකක් මෙහෙට ගේන්න වෙනවා හරිද ඔක තේරුණාද මම මේ කියපු එක පහක් එකතු වුණා මෙතනින් පහෙන් එකක් දාලා දැන් 3ක් හම්බුනහම එකක් දාලා දෙකක් මෙහෙට ගෙනිච්චානේ 1යි කියලා පහක් හම්බුනහම එකක් දාලා 4ක් මෙහෙට ගෙනියන්න ඕනේ 2යි කියලා මේ දෙකට එකතු වෙන්න එකක් නැහැ නමුත් දෙක ලියන්න බෑ දෙකෙන් බිඳුව දාලා එකක් ආයෙ මෙහෙට අරන් යන්න ඕනේ තේරුන්නේ නැහැ බලමු තේරලාද කියලා වැරදි මං වැරදි කියන කවුරු හරි ඉන්නවද මං වැරදි කියන කවුරු හරි ඉන්නවද එහෙමයි ඉන්න පුළුවන් ආයි කරන්නම් මේ බලන්න ආයි කරන්නම් 1 හරි 3යි 3න් එක දැම්මා එකක් මෙහෙට අරන් ගියා ඒකයි මේකයි ආයි 3යි 3න් එකක් දැම්මා එකක් මෙහෙට අරන් ගියා එතකොට ආපහු 3ක් හැදෙනවා 3න් එකයි ආපහු එකක් මෙහෙට ගියා මේක තමයි දැන් තමයි අමාරු පියවර තියෙන්නේ මෙතන එක වුණාම පහක් හැදෙනවා පහෙන් එක දාලා 4ක් මෙහෙට ගෙනියන්න ඕනේ 4ක් මෙහෙට ගෙනියනකොට ඒක වෙන්නේ 2ක් කියලායි ඒ දෙකෙන් දෙකම දාන්න බෑ දෙකෙන් බිඳුවයි දාන්නේ බිඳුව දාලා එකක් ආයි මේ පැත්තට අරන් යන්න වෙනවා කාට හරි මාත් එක්ක තර්ක කරන්න පුළුවන් ඕනනම් මේක වැරදි වාගේක හරි කියලා බෑ තව ගානක් හදන්න වෙනවානේ මං 6න් ඉවර කරන්න හිටියේ තව ගානක් හදන්න වෙනවා තව එකක් හදමු එකක් මං කරන්න මේක ඉවර කරන්න ඕකේ එකේ 3ක් එකතු වුණා කියන්නේ උත්තරේනේ 1යි 1නේ ඔව් එතකොට එකේ දෙකක් එනවා කියන්නේ 1යි බිඳුවනේ ඔව් එතකොට ඒ දෙක එකතු කරලා ගන්නත් පුළුවන් නේද ඒ දෙක එකතු කරලත් ගන්න පුළුවන් 1 බිඳුව එකතු කරලා 1 බිඳුව 1 අහු කළා 1 බිඳුව 1 අහු කළා ඔව් පුළුවන් ගත්ත හැකි මේකෙත් ඉන්නේ 1 බිඳුව 1 හරි ගැටලුවක් නැහැ හරි 7 බලන්න 7 අපේ සමහර ළමයින්ගේ මේ අර WhatsApp එකේ දාලා තිනව දැක්කම පිස්සු හැදෙනවා අපිටවත් ඒ තරම් ප්‍රශ්න නැහැ මේ ළමයින්ගේ තියෙන ප්‍රශ්න ටික බැලුවා මම අර අලුතෙන් ආපු කොල්ලා ඉන්නවද කියලා බලන්න නිකන් බැලුවා මේ අපේ WhatsApp එකේ කට්ටියගේ විස්තර අර දාලා තියෙන්නේ අපේ තියෙන මගේ තියෙන නම් මම හිතන්නේ A level questions only හරි මොකක් කරේ ගත්තා සාමාන්‍යව default තියෙන්නේ hi I am using WhatsApp හරි මොකක් කරේ එකක්නේ අන්න ඒක ටයිටල් එක නේද ඒකට කියන්නේ අපේ ළමගේ ලස්සන ඒවා තියෙනවා ඒකනේ about එක සර් about එක ඒ කියන්නේ මේ ළමයින්ට සෑහෙන ප්‍රශ්න තියෙනවා නේ හරි කනගාටුයි අපිටත් ඉතින් කියන්න එහෙම විසඳුමක් එහෙම හොයලා දෙන්න පුළුවන් නම් අපි උත්සාහ කරනවා හරි එහෙම කියන්න ඔන්න එකතු කරමු බලන්න කලබල නැතුව එකතු කරන්න
හරි එකතු කරන්නම් බලන්න එකයි හතරයිනේ හරිද හතරෙන් හතර આવොත් බෙදන්න එක දෙකෙන් බෙදන්න දෙකයි ඉතුරු නැහැ හරිද එහෙනම් බිඳුව දැම්මා දෙකක් මේ පැත්තට ගෙනාවා හරිද හරි කියන්න හරි 2 1 3යි 3යි 2යි 5යි 5 බෙදන්න දෙකෙන් දෙකයි ඉතුරු එකයි එකක් දැම්මා දෙකක් මේ පැත්තට ගෙනාවා 2 1 3යි 3 1 4යි ඔන්න ආපහු ආයි 4 බෙදන්න වෙනවා මේ 4 බෙදපු එකක් තියෙනවා හරිනේ බිඳුවයි දෙකක් මෙහෙට යන්න ඕනේ හරි ෂෝක් 6ක් එනවා ඔන්න 6ක් එනවනේ 6 බෙදන්න දෙකෙන් 3යි ඉතුරු නැහැ ඉතුරු නැති හින්දා මෙතෙන්ට බිඳුව දාන්න මේ පැත්තට 3ක් යනවා ළමයි ඔන්න 3ක් යන හින්දා 3 ලියන්න බෑනේ ආයෙත් 3 බෙදන්නකො දෙකෙන් එකයි ඉතුරු එකයි එකක් දැම්මා මෙතෙන්ට ඉතුරු එක මෙහෙට ගෙනාවා එකක් විදියට දෙක හරි එන්න ඕනේ 1100යි 10යි කියලායි එහෙම උත්තරයක් අංජනයාගේ තියෙනවා අංජන හොඳානේ හොඳා මං වැරදි නම් කාට හරි කියන්න පුළුවන් බලගේ වර්ධිනවනේ බං කොහොමද ඊළඟ කොටසට යන්නේ තව එකක් කරන්නම් 8 මේ උත්තර එවන්න නැති අය එවන්නකෝ උත්තරයක් මට උඹලට තේරෙනවද නැද්ද කියලා දැනගන්න හැමෝම එවන්න හොඳේ 8 මේක ලියානින් ඉක්මනට පරක්කු වෙනවා යෙවින් ඉන්නවද ඉන්නවනේ 8 ඊළඟට යනවා 8 අන්තිම ගාන එකතු කරන ගණන් වල පහක් තියෙනවා පල්ලෙහාට මේකෙන් අල්ලගන්න කොහොම හරි
අභිෂේක් දැන් මේකේ ඉරි ගහන්න වගේ තියෙන්න වෙනවනේ. උත්තර දෙක තුනක් අභිෂේක් හොඳයි අභිෂේක් වාගේ උත්සාහය. මම එකතු කරන්නම්. කීප දෙනෙක්ම එවලා තියෙනවා උත්තර. තමන්ගේ උත්තර හරිද කියලා බලන්න. 1 1 1 1 1 5යි. ලෝභ නැතුව මම 5 දෙකෙන් බෙදනවා. හරි. 2 1 කියලා නෙන්නේ. එකක් මෙතෙන්ට දාන්න දෙකක් එහා පැත්තට යවන්න. හරි. ඒ 2යි මේ 4යි 6යි. 6 දෙකෙන් බෙදනවා. 3යි ඉතුරු නෑ. බිඳුවක් මෙතන 3ක් මෙහෙට යනවා. බලන්න. 3ක් මෙහෙට යනවා. 3යි 1යි 4යි 4යි 1යි 5යි 5යි 1යි 6යි. ආයි 6 බෙදන්නනේ තියෙන්නේ. ආයි බිඳුවක් දාලා 3ක් මෙහෙට යනවා. 3යි 1යි 4යි ආයි 6ක් එන්නේ. ආයි මෙන්න 6 බෙදලා තියෙනවා. බිඳුවක් දාලා 3ක් මෙහෙට යවන්න. දැන් එනවා 3යි 1යි 4යි 4යි 1යි 5යි 5යි 1යි 6යි 6යි 1යි 7යි. 7 දෙකෙන් බෙදනවා. 3යි ඉතුරු 1යි. එකක් මෙතන 3ක් මෙතන. 3ම ලියන්න බැරි හින්දා 3යි දෙකෙන් බෙදන්න. 1යි ඉතුරු 1යිනේ. එකක් මෙතන එකක් ඉතුරු 1 මෙතන. ඔහොමයි එන්නේ. 111යි බිංදු 3යි 1 කියලායි එන්නේ. 111යි බිංදු 3යි 1 කියලායි එන්නේ. ඒ බෑනේ බං උඹලට. හරි රන්දගේ හරි. බෑනේ. මං වැරදිද? නෑ රන්දගේ මගේ උත්තරය ඇවිල්ලා තියෙනවා කියන එකෙක්ගේ හරි. හරියන්න ඕනේ මේක. සර් තව එකක් දෙන්න සර් තව එකක්. අම්බු ගහපන් උඹ. තව එකයි. මේක ලියාගෙන ඉන්න. මේක ලියාගෙන ඉක්මනට. දිනදී උත්තර එනවද? යෙවින් උත්තර එනවද? සඳුනි උත්තර එනවද? මහේෂ් නමය කරන ළමයි කොහොම හරි මේක හරියට වෙලාව අරන් හදන්න. මම චමිත් දෙවලා තියෙන උත්තරයක්. පමු දෙවලා තියෙන උත්තරයක්.
මං හදන්නම් විනාඩියක් විතර තියෙන්නේ ඉවර වෙන්න වෙලාව 1 4යි 4 දෙකෙන් බෙදන්න 2යි ඉතුරු නෑ කියලායි එන්නේ බිඳුවයි 2ක් මෙහෙට යනවා හරි ඒ දෙකට මේ පහම එකහුව වෙන්න ඕනේනේ ඒ දෙකට මේ පහම එකහුව වුණාම එතන 7ක් වෙන්නේ ළමයි 7 ආපහු දෙකෙන් බෙදනවා 3යි ඉතුරු 1යි 7 ආපහු දෙකෙන් බෙදනවා 3යි ඉතුරු 1යි කියලායි එන්නේ 1යි 3ක් මෙහෙට යන්නට ඕනේ 3යි 1යි 4යි 4යි 1යි 5යි 5යි 1යි 6යි 6යි 1යි 7යි ආපහු 7ක් එන්නේ 1යි 3ක් මෙහෙට යන්නට ඕනේ 3යි 1යි 4යි 4 අන්න බෙදෙනවා ආපහු මෙන්න බෙදලා තියෙනවා බිඳුවයි ඉතුරු 2යි 2ක් මෙහෙට යනවා ඒ දෙකට මේ පහම එක වුණාම 7යි ආපහු 1යි 3යි කියලායි එන්නේ 3ක් ලියන්න බැරි හින්දා මෙතෙන්ට 1යි මෙතෙන්ට 1යි ලියවෙන්නේ 11යි 10යි 11යි බිඳුව කියලායි එන්නේ 11යි 10යි 11යි බිඳුව දින දිගේ හරි 11යි 10යි 11යි බිඳුව යෙවින්ගේ හරි 11යි 10යි 11යි බිඳුව පුෂ්පාංජන හරි 11යි 10යි ඔක්කොටම හරි මං හිතන්නේ වැඩේ දීමේ සංඛ්‍යා අඩු කිරීමේ පළවෙනි උදාහරණය ඉන්න පොඩ්ඩක් මම පොඩි ලේසි එකක් ගන්නම්කෝ ඕක අඩු කරමු ඉස්සෙල්ලාම හරි අඩු කරන්න තියෙන්නේ දැන් අඩු කරන්න තියෙන්නේ හරිනේ ඔන්න මම අඩු කරනවා එකෙන් එකක් බිඳුවයි එකෙන් එකක් බිඳුවයි බිඳුවෙන් අඩු කරන්න එකක් නැහැ එකෙන් අඩු කරන්න එකක් නැහැ ඒ උත්තරේ හරි හරි ඊළඟට මේක චුට්ටක් බලන්න එහා පැත්තෙන් ගන්න වෙන වෙලාවක් එකෙන් එකක් බිඳුවයි පැහැදිලි එකෙන් බිඳුවක් එකමයි බිඳුවෙන් එකක් බෑ මේ පැත්තෙන් ගන්නකොට දෙකක් තමයි හම්බෙන්නේ හරි අර 10 පාදයේ සංඛ්‍යා අඩු කරනකොට එහා පැත්තෙන් ගන්නදී 10ක් හම්බුණා වගේ දැන් හම්බ වෙන්නේ දෙකක් දෙකෙන් එකක් එකයි දැන් මෙතන මුකුත් නැහැ මෙතනට බිඳුව දැම්මත් කමක් නැහැ නොදැම්මත් වැරද්දක් නැහැ හරි 3 මේ දෙක ඔය කියවන ගමන් ලියා ගන්නනේ 1යි 2යි ලියා ගන්න 3 මම මෙහෙම ලියන්නම් පුළුවන් වේද අඩු කරන්න පුළුවන් වෙන්න ඕනේ අඩු කරන්න හරි 3 ලියලා තියෙනවා හරි අඩු කරන්න තියෙන එකෙන් එකක් බිඳුවයි බිඳුවෙන් එකක් බැරි හින්දා මෙහෙන් ගන්න දෙකක් ලැබෙන්නේ දෙකෙන් එකක් එකයි මෙතන බිඳුවයි තියෙන්නේ එකක් ගත්තු නිසා මෙතන බිඳුවයි බිඳුවෙන් බිඳුවක් බිඳුවමයි එකෙන් එකක් අඩු කරන්න එතකොට බිඳුවයි එතකොට මේ සංඛ්‍යා තුන නොතිබ්බාට කමක් මේ මූල සංඛ්‍යා දෙක නොතිබ්බාට කමක් නැහැ මේ දෙන්න මේ ටික විතරක් උත්තරේට ලිව්වට වැරදි නැහැ ඊළඟ එක 4 බලන්න ඔව් අඩු කරන්න තියෙන්නේ නේ ඔන්න අඩු කරන්න ඕන එකමට හරහට ලියලා තියෙන වැඩිපුර ප්‍රශ්න තියෙන්නේ ඕම MCQ සඳහා මෙහෙමයි ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. ඕක අපහසු නම් අපි දන්න සාමාන්‍ය ක්‍රමයට ලියලා කරන්න කමක් නැහැ ඒකට. කොහොම පුළුවන් නම්
අදාළ ස්ථානයෙන් අදාළ ස්ථානය අඩු කරන්න හරියට හරි දකුණු පැත්තේ ඉඳලායි අඩු වෙන්න ඕනේ ඔයාලා දෙන්නගේ උත්තර හරි වගේ මම මේක නිකමට මෙහෙමයි කරන්නන්නේ එකෙන් එකක් බිඳුවයි බිඳුවෙන් එකක් බෑ මේ පැත්තෙන් එකක් ගන්න දෙකක් එනවා දෙකෙන් එකක් එකයි මෙතන තියෙන්නේ බිඳුව දැන් හරි එහා පැත්තට එකක් ගත්තු නිසා බිඳුව එකක් බැරින්ද ආයෙ මෙහෙන් එකක් ගන්නනේ මේ එකක් ගත්තාම දෙකක් ලැබෙනවා දෙකෙන් එකක් එකයි 110යි කියලා එන්නේ මේකම වෙනවා මෙහෙම අඩු කරත් මෙයාගෙන් මෙයා අඩු කරන්න ඕනේ මෙයාගෙන් මෙයා අඩු කරන්න ඕනේ ඊළඟට මෙයාගෙන් මෙයා අඩු වෙන්න ඕනේ හරිනේ දකුණු පැත්තේ ඉඳලා පේලියට ගන්න හතර හරි ඔන්න පහ බලන්න ඒක නම් කොහෙන් ගත්තක් කමක් නැහැ නේ ඔක්කොම එකේමනේ තිබ්බේ ඈ ඒක නම් කොහෙන් ගත්තක් කමක් නැහැ නේ එකේම තුනන්නේ තිබ්බේ එහෙම බෑනේ නෑ මම කියන්නේ මෙතන මේක මෙහෙට ගන්න එපා කියලා 1.1 මෙහෙම අඩු කරන්න එපා කියලායි මම කියන්නේ මේක මෙතෙන්ට යන්න ඕනේ කියලායි මම මේ කියන්නේ දකුණු පැත්තේ ඉඳලා හරියට මේ ටික තියෙන්න ඕනේ එක පේලියට ඒ කියන්නේ අපි ඕක ගත්තේ එක ස්ථානය මම මෙතන දස ස්ථානය කිව්වොත් 10 ස්ථානය කිව්වොත් වැරදීනේ එච්චර දුරට යන්න ඕනේ නෑ මම මේ කියන්නේ දකුණු පැත්තේ කෙලවරකින් දකුණු පැත්තේ කෙලවර එක අඩු වෙන්න ඕනේ කොහෙන් හරි අඩු වෙලා බෑ පහ මේකේ ලොකුවට බලන්න දෙයක් නෑ උදාහරණත් ඔච්චරයි කරගන්න තියෙන්නේ ලොකු උදාහරණ ප්‍රමාණයක් කරන්න අවශ්‍ය නෑ අර මේ පැත්තෙන් ගන්න එක තමයි බලා ගන්න ඕනේ හරියට පහත් කරලා ඉවර කරගන්න ඉවරයට 6 තියෙනවා ඉතින් සෝක කියලා දුන්නේ නැහැ නේ සර් සර් ගෙන යාම් ටික කියලා දෙන්නකෝ අය
මං ඉන්නවා අඩු කරනවා මම මෙහෙමම එලියන්නේ ආපහු පහළට නොලියා අඩු කරනවා බලන්න එකෙන් එකක් බිඳුවයි ඊළඟට බිඳුවෙන් බිඳුවක් බිඳුවයි එකෙන් එකක් බිඳුවයි එකෙන් එකක් බිඳුවයි ලේසි එකනේ එකෙන් මේ අන්තිම එකෙන් අඩු කරන්න එකක් නැහැ කොහොමයි එන්නේ පාදයේ දෙක හරි ඊළඟට බලන්න බිඳුවෙන් එකක් බෑ මේ පැත්තෙන් ගන්න හදනවා නෑ 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 හරි මම ඔක මේ අතර කරන්න 1.5 නේද 1.5යි 1 මේ අතට හරි බිඳුවෙන් එකක් බැරි හින්දා මෙහෙන් ගන්න උත්සාහ කරනවා ගන්න නැහැ ළමයි හරි ගන්න නැහැ ඒ හින්දා මෙහෙන් ගන්නවා මෙහෙන් මෙතෙන්ට දෙකක් එනවා ඒ දෙකෙන් එකක් මෙහෙට ගන්නවා 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 දැන් මෙතන විතරයි දෙකක් තියෙන්නේ අනිත් හැම තැනකම එක ගානේ තියෙන්නේ හරි මෙතනත් එකයි මෙතනත් එකයි මෙතනත් එකයි මෙතනත් එකයි හරිනේ මෙතන දෙකයි දෙකෙන් එකක් එකයි මෙතන එකක් තියෙනවා එකෙන් එකක් බිඳුවයි මේ තියෙන එකේවා අඩු වෙන්නේ ඒවා නැහැ ඔච්චරයි එන්නේ මෙතන තිබුණ එක ගත්ත නිසා බිඳුවයි එන්නේ මට ඕකේ උත්තරේ බලා ගන්න තියෙනම් මේ ළමයින්ගේ මට 6 උත්තරේ ඕනේ 6 කළා නැහැ ඒක තමයි සර් මං කිව්වේ ওই ටික මේ ගෙන යන්නේ කොහොමද කියලා දෙන්න කිව්වා. හරි හරි මම යන්නම් එහෙනම් වැඩි කරන එකට බෙදන එක නම් කරගන්න පුළුවන් වේද මන්දා බලමු උත්සාහ කරන්නම් වැඩි කරන එකත් පොඩ්ඩක් ටිකක් වෙලා යනවා කියලා දෙන්න දැන් වැඩි කරන්නයි බෙදන්නයි සිලබස් එකේ කියන්න කියලා නෑ ඔයගොල්ලන්ට ඒත් උදාහරණ දෙක තුනක්වත් කරන්නම් එහෙනම් ප්‍රයෝජනය ගන්න සිලබස් එකෙන් පිට උගන්වනවා නෙමෙයි මේ ඕනේ කියලා හිතෙනවා ඒකයි කියලා දෙන්නේ මොකද එකතු කිරීම අඩු කිරීම සිලබස් එකේ තිබිලා වැඩි කිරීම බෙදීම සිලබස් එකේ නැහැ කියලා ප්‍රශ්න නොවෙන්න විදිහක් නම් මේ වෙනකන් නැහැ ඒගොල්ලෝ ළඟින් යන හැම එකෙම ප්‍රශ්න දෙනවා හරි මේ කවුද මිස්ටර් විතානගේගේ පොතේ තියෙනවා ඔය කියන දෙකම විතානගේ කියන්නේ සිලබස් එක හදන එක්කෙනා හැම නෙමෙයි මේ නමුත් උගන්ලා තියෙන එක හොඳයි හරිනේ අරුවක් දාලා ලියන්න ද්විමේ සංඛ්‍යා වැඩි කිරීම ද්විමේ ඉක්මන් කරන්න ද්විමේ සංඛ්‍යා වැඩි කිරීම පළවෙනි උදාහරණය මම වැඩි කරන්න උත්සාහයි මේ කරන්නේ හරි මේ ළමයින්ට වැඩි කරන්න හැම පුළුවන් වෙන්න ඕනේනේ මම ඔන්න ඔය දෙන්න වැඩි කරනවා බලන් ඉන්න ඉස්සෙල්ලාමනේ අපි දන්න සාමාන්‍ය වැඩි කිරීම කරන්නේ මේ වැඩි කරලා එන උත්තර අන්තිමේදී එකතු කරන්න වෙන වෙලාවට තමයි ඔක ද්විමේ පාදයේ කියලා වෙනස් වෙන්නේ. නැත්තම් සාමාන්‍ය ක්‍රමයටම තමයි මේක කරන්නේ. හරිනේ. එක්වරක් එක බව පැහැදිලි. එක්වරක් බිඳුව බිඳුවයි. එක්වරක් බිඳුව මේ මේවා වැඩි කරන්නේ. එක්වරක් එක එකයි, එක්වරක් බිඳුව බිඳුවයි, එක්වරක් බිඳුව බිඳුවයි, එක්වරක් එක ආපහු එකයි. හරිනේ. ඊට පස්සේ එක්වරක් එක එකයි. එක්වරක් බිඳුව බිඳුවයි එක්වරක් බිඳුව බිඳුවයි එක්වරක් එක එකයි එකතු කරන්න මේ පේලි දෙක දැන් 1 1 බිඳුවයි 1 1 හරි උත්තරේ එන්නේ ඔහොමයි දෙවෙනි එකට එන්න
දෙවෙනි එකට එන්න. දෙවෙනි එකට එන්න. පේලි 3ක් පල්ලෙහාට එන්න ඕනේ. ඉක්මන් කරමු ළමයි. 11යි 40යි. වැඩි කරනවා මම. උත්තරය වල තියෙනවා කට්ටියනේ. එක්වරක් 1 1යි. එක්වරක් 1 1යි. එක්වරක් බිඳුව බිඳුවයි. එක්වරක් 1 1යි. බිඳුවෙන් වැඩි කරන්න කිසි වෙනසක් නැහැ බිඳුවෙන් වැඩි කරා කියලා. අර බිඳුව 4ක් දාන්න මොකද හේතුව එතකොට මේක සමාන්තරව යන හින්දා ලිවීම යන හින්දා සමාන්තරව ඒක ඕන වෙයි ඊළඟ අවස්ථාවල. එක්වරක් 1 1යි. එක්වරක් 1 1යි. එකෙන් වැඩි කරනවා කියන්නේ ඒ උත්තරෙමනේ එන්නේ. ඔහොමයි. එකතු කරනවා මම බලන්න. එකට එකතු වෙන්න එකක් නැහැ. එකට එකතු වෙන්න එකක් නැහැ. එකට එකතු වෙන්න එකක් නැහැ. අන්න 1 1යි 2 වෙන වෙලාවක්. බිඳුව දාලා එකක් මෙහෙට අරන් යන්න. ඒක මේකට එකතු වෙනවා. බිඳු දෙකක් තියෙන නිසා එකමයි එන්නේ. මෙන්න එකයි. හරි. ඔහොමයි එන්නේ. තුන්වෙනි උදාහරණයට යන්න. 3 තුන්වෙනි උදාහරණය බලමු.
මම වැඩි කරන්න එක් වරක් 1 එක් වරක් 1 එක් වරක් බිඳුව බිඳුවයි එක් වරක් 1 එක් වරක් 1 එහෙනම් හැම තැනකටම එක් වරක් කිය බලන්න ඕනේ නැහැ. මේ ටිකමයි එන්නේ එකක් මේ පැත්තට එකක් වම් පැත්තට කරලා මේ සංඛ්‍යාවම ලිව්වනම් හරි. 1 1 බිඳුවයි 1 1 ඊළඟට 1 1 බිඳුවයි 1 1 තව 1 ලියන්න ඕනේ 1 1 බිඳුවයි 1 1 හරි එකහු කරන්න එකට එකතු වෙන්න දෙයක් නෑ එකමයි 1 1 2 දෙකෙන් බිඳුව එකක් යොදන්නනේ එකක් මේ පැත්තට අරන් යන්න ආයි 3ක් එනවා එකහු කරාම 3න් 1 ආයි එකක් මෙහෙට යන්නට ඕනේ අන්න තව එකක් මෙහෙට ගියාම මේ පැත්තේ 3ක් තියෙනවා 3යි ආපු එකයි 4යි 4න් බිඳුව දෙකක් යනවා මෙහෙට ඒ දෙක ආහම මේ පැත්තේ 5ක් එකතු වෙනවා එකක් දාලා දෙකක් යවන්න මෙහෙට දෙක ආවහම දෙකට එක විදිහට තව දෙකක් එකතු වෙනවා එතකොට 4යි 4න් බිඳුව දෙකක් මෙහෙට යවන්න දෙකක් මෙහෙට යවුවාම ඒ දෙකයි මේ දෙකයි 4න් බිඳුව ආයි දෙකක් මෙහෙට යවන්න දෙකයි මේ එකයි 3යි 3න් 1 දෙකක් මෙහෙට යවන්න sorry 3න් දෙකක් මෙහෙට යවුවාම එකක් කියලා යන්නේ නේ 3ක් ආවහම 1 1 කියලා නෙන්නේ බලන්න හරිද කියලා උත්තරයක් එවලා තිබුණේ නැහැ කවුරුත් ඒකට මේ කදාවේ මං වැරදිද බිංදු 2යි 10යි 10යි 1 ඔව් අභිෂේක්ගේ මේ උත්තරේමයි ඇවිල්ලා තියෙන්නේ එහෙනම් මගේ උත්තරේ හරි කියලා හිතුව හැකි ගැටලුවක් නැහැ මං හිතන්නේනේ ඊළඟට මම බෙදීමත් කරන්න යන්නේ මේ බෙදීමත් කරන්න යන්නේ විනාඩි 10ක් තියෙනවා තව බෙදීමත් කරන්න යන්නේ ලියන මාතෘකාව දීමේ සංඛ්‍යා බෙදීම දීමේ සංඛ්‍යා බෙදීම දීමේ සංඛ්‍යා බෙදීම හරි මේක මොනවා හරි ඉක්මනට තප්පර 30ක් විතර තියෙනවා මේක ලියලා ඉවර කරන්න අඩුපාඩුවක් තියෙනවා මෙන්න මේ හදපු අන්තිමේට හදපු ගානේ මේකේ හරි දීමේ සංඛ්‍යා බෙදීම මම උදාහරණයක් කරන්නම් ටිකක් පරිස්සමින් බලන්නනේ පරිස්සමින් බලන්න මම බෙදන්නම් 1 බිඳුව 10න් බෙදන්නම් 10න් කියන්නේ 1 බිඳුවෙන් බෙදනවා ඔන්න බලන්න බෙදන විදිය මෙහෙමයි බෙදන්නේ හරි ඉස්සෙල්ලාම උත්සාහ කරන්න මේකේ 1ට 1 බිඳුවේව බලන්න. දැන් මේක 10 පාදයෙන් කරනවා කියලා හිතුවත් මේකේ වරදින්නේ නැහැ ගැටලුවක් නැහැ ඒ හින්දා. මේ බලන්නකෝ. 1ට 10ව බලන්න නෑනේ. 11ට 10 වань ඊළඟට බලන්නේ. 11ට 10ව එකයිනේ ළමයි. හරිද? එක් වරක් 10 10යි. අඩු කරන්න. එකෙන් බිඳුවක් එකමයි එකෙන් එකක් බිඳුව කියලා මම මේ වෙලාවේ දාන්නේ නැහැ මෙතෙන්ට. හරිද? මේ එක පල්ලෙහාට ගන්න. ආයි බලනවා 11ට 10 ඒවා එකයි. එක්වරක් 10 10යි. ඔන්න එකෙන් බිඳුවක් එකමයි. එකෙන් එකක් බිඳුව කියලා දාන්නේ නැහැ මම පැටලෙනවා මට ඒක. ඒ හින්දා බිඳුවක් පල්ලෙහාට ගේන්න. 10ට 10 ඒවා එකයි. එක්වරක් 10 10යි. අඩු වෙලා යනවා. උත්තරේ 1 1 1 දෙකේ පාදයෙන්. ලොකු අවුලක් නැහැ. ලොකු අවුලක් නැහැ හරි. මමනේ කියන්නේ නේද ලොකු අවුලක් නැහැ කියලා ළමයින්ට පුළුවන් ද කියලා බලා ගන්න. මෙන්න මේකත් බෙදලා දාන්න පුළුවන් නම් ඊළඟට. උත්තරේ වන්න හැමෝම 101.1 බෙදා ගන්න ඕනේ මට 11න් 11න් බෙදන්න ඕනේ.
අවුල්ද? ඔව් සර්. අවුල් නේ? මේකත් බලන්න අවුල් නම් 10ට බලනවා. 11ට මේ බලන්නකෝ. මේක ටිකක් වෙලා යනවා ගාන හදන්න ඒ හින්දා චුට්ටක් බලන්න. හරි. 11ට එකේව බලනවා. sorry 1ට 11 ඒව බලනවා නෑනේ. 10ට 11 ඒව බලනවා නෑ. මෙතෙන්ට එනකන් නෑ. හරිද? අඩේ එරන්ද මෙහෙම උත්තරයක් එන්න පුළුවන්ද බං දෙකේ පාදේ? ඕද මටත් ඔය 9 ඇවිල්ලා ආපු උත්තරයක් තමයි සර් ආවේ. ඒක ඒ කොහොමද බං එහෙම වෙන්නේ? මේ බලහන්. මේක අමාරුයි. 11 වරක් 999 නෑ. මෙහෙම හිතන්න. මේකේ අර විදිය ගන්න එපා. ඒ කියන්නේ කෙරෙන්න ඕන නැතිම විදිය, වැරදිම විදිය අල්ලගෙන ඉන්න එකයි වැඩේ. හරි? මෙහෙම හිතන්න. 1.1 බෙදෙනවා නම් මේ ගාන තියෙනවනේ. මේ ගානටනේ දැන් මේ බෙදන්න ලෑස්ති වෙන්නේ අපි. හරිද? මේ ගාන බෙදන්න ලෑස්ති වෙන්නේ 1.1 එන්නේ. මේ ප්‍රමාණය ඉස්සලාම කොකා ඇතුලේ තියෙන එක්කෙනා වැඩිද බලන්න මෙයාට වඩා. බෙදන ගානට වඩා ඇතුලේ ඉන්න එක්කෙනා වැඩිද බලන්න. වැඩි නම් එක දාන්න, ඊට වඩා වැඩි ගානක් දාන්න එපා. එක දාන්නේ. එකට වඩා වැඩි ගානක් දාන්න එපා. දාන්න පුළුවන් උපරිම ගාන එකයි. දැන් 1 මේ එක්වරක් 1 එක්වරක් 1 අඩු කරන්න. එකෙන් එකක් බිඳුවයි මේ පැත්තට මේ පැත්තෙන් ගන්න වෙනවා. දෙකෙන් එකක් 1. දැන් මේ බිඳුව ගන්න පල්ලෙහාට. දැන් බලන්න 1.11ට වඩා වැඩි තමයි. එහෙනම් 1 දාන්න, ඊට වඩා වැඩි ගානක් දාන්න නැහැ. 1 දාන්නේ. එක්වරක් 11යි. මෙතනින් ගන්නවා. මෙතෙන්ට ආවහම 2යි දෙකෙන් එකක් 1යි. මෙතන දැන් 1 තියෙන්නේ නේ. එකෙන් එකක් බිඳුවයි. පල්ලෙහාට ගන්න ආපුව එකක් එනවා. 11ට 11 ඒවා හරියටම එකයි. එක්වරක් 11යි. 1 මේක ඇවිල්ලා එවලා තිබ්බ මට උත්තරයක් විදියට ළමෙක්. හොඳයි. ඔව්. පමුදේ එවලා තිබුණා. මේක කරගන්නකෝ. කමක් නැහැ. ලබන සතියේත් ගණන් දෙකක් විතර හදලා පටන් ගමු බෙදීමෙන්. මම ගණන් දෙකක් විතර දෙන්නම් ගෙදර වැඩට. පළවෙනි ගාන මේක ලියාගෙන ඊළඟ තුන්වෙනි ගාන විදිහට ගෙදරදී හදන්න මෙන්න මේ ගාන. ගණන් දෙකක් දෙන්නම්. 110යි 10 බෙදන්න 101කින්. මෙන්න ගෙදර වැඩ පළවෙනි එක්කෙනා 4 ඉන්න ටිකක් හොයන්න ඕනේ ගානක්. මේක බෙදන්න ඔන්න ඔය ගානේ. ඉස්සෙල්ලා 4 වෙනි ගාන කරලා හිටියොත් ලේසි වෙයි. ඉස්සෙල්ලා 4 වෙනි ගාන කරලා හිටියොත් ලේසි වෙයි. මෙන්න ගණන් දෙක උත්සාහ කරලා හදලා එවන්න මට. ආයි පන්ති එහෙනම්
ලබන බදාදරෑ 9ට බදාදරෑ 9ට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඕවට අකට බින්දු දාන්න පුළුවන්ද? අගට බින්දු දාන්න පුළුවන්. අන්න එහෙම. මුලටයි බින්දු දාන්න බැරි. හරි ඩිස්කනෙක්ට් වේවි. කරපු ටික බලන්න අමාරු ටිකක් කරේ අවසානයේ දෙකේ පාදේ එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම බෙදීම ගණන් දෙක ලියාගෙන හදලවන්න ආයි රෑ 9ට ලබන බදාදා රෑ 9ට පන්ති තියෙන වෙලාව ගැටලුවක් තියෙනවා නම් මැසේජ් එකක් එවන්න ගෲප් එකට. හරි. එතකොට මොකක් හරි බලමු. ඔන්න මම ඒ වෙලාව තියාගත්ත බදාදා රෑ 9 ඉඳලා 11 10 වෙනිදා බදාදා. හරිනේ. එදාට විතරයි ඔය වෙනස්කම වෙන්නේ. හරි. කරපු ටික බලන්න මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒ ගෲප් එකට දාන්න මම කියන්නම් උත්තර.